තරුණි සුබ සන්ධ්‍යාවක් දුලපු දලට මාව ඇහෙනවද? අමායදුව ඇහෙනවද මාව? පුතාලට මාව ඇහෙනවද? හරි. හරි පුතේ. ඔයගොල්ලෝ හදිස්සියේ මුණ ගැහෙන්න උනේ මට වැරදිලා පණිවිඩය යවලා තිබුණේ පුතේ 11:10 පන්තියේ ළමයින්ට. මං ඊයේ තමයි තීරණය කරේ අද ඔයගොල්ලන්ට ක්ලාස් එක කරනවා කියලා. නමුත් ඊයේ දාපු පණිවිඩය ගිහිල්ලා දාලා තියෙන්නේ මට වැරදිලා 10 පන්තියේ දරුවන්ට. එතකොට ඔයගොල්ලන්ට දානකොට මම හිතන්නේ පැයක්වත් නෑ නේද? ඒ හින්දා තමයි අද ගොඩක් දෙනෙක් අඩු. කමක් නෑ. අපි අද පාදමු කරමු. මම රෙකෝඩින් එක ඒගොල්ලන්ට දාන්නම්. පහුගිය දවස් දෙකම පුතාලගෙන් අතපසු වුණා. විවිධ කාර්යබහුල තත්ත්වයක් හින්දා. ඒ හින්දා ඒක ආවරණය කරන්න තමයි පුතේ අද පන්තියේ ඔයගොල්ලන්ට දැම්මේ. එහෙමනම් අද භාග පාඩම තමයි මම දැනුවත් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි පාඩම් දැන් මේ වෙනකොට 3ක් ආවරණය කරගත්තා. එකක් තමයි කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය වර්ගඵලය හා සංයුක්ත තල රූපවල පරිමිතිය වර්ගඵලය සම්බන්ධව. ඊට පස්සේ ඊයේ සතියේ සාකච්ඡා කරා වර්ගමූලය සම්බන්ධව. අද මම හිතන්නේ අපිට භාග ගැන තමයි කතා කරන්න තියෙන්නේ. වර්ගමූලය සම්බන්ධ අභ්‍යාස මම හිතන්නේ දුවල පුතාලා කරන්නේ නැති කියලා. ඒහා සම්බන්ධ ගැටලු තැන් තියෙනවා නම් මුලින්ම කියන්න බලන්න. ඒහා සම්බන්ධ ගැටලු තැන්. ගැටලු ගොඩාක් තියෙනවා ඔයගොල්ලන්ට හදන්න. ඒවයි උත්තර අපි සාකච්ඡා කරන්න, ඒ කියන්නේ එකින් එක හදන්න කාලය ගත්තොත් ලොකු වෙලාවක් යනවා. තමන්ගේ උත්තර නිවැරදි කියලා බලන්න පුළුවන් ඔයගලන්ට ගණක යන්ත්‍රයම භාවිතා කරලා තමන්ගේ ගණක යන්ත්‍රය භාවිතා කරලා ඔයගොල්ලෝ සන්නිකර්ෂණයෙන් බෙදීමේ ක්‍රමයෙන් නැත්නම් මේ ලබාගත් ආගයන් නිවැරදි කියලා ඔබටම බලන්න පුළුවන්. එහෙම වෙනස් වීමක් තියෙනවා නම් පුතේ කියන්න අපි එතකොට ඒක අපි හදමු. මිශ්‍රාභ්‍යාසෙත් හොඳ ගැටලු කීපයක් තියෙනවා. ඔබ මිශ්‍රාභ්‍යාසයේ උත්සාහ කරාද? අමායදුව කොහොමද කතා කරන්නේ? ඔව් කරා. ගැටලුවක් මතුනේ නැහැ. නෑ සර්. හොඳයි. එතකොට රයන් කොහොමද රයන් කරාද ගැටලු හැදුවද? රයන් ඔව් සර් කරා. හයි. දෙදාරා ඔව් සර් ගැටලුවක් නෑ. ඔනෙලි ඔව් සර් ගැටලුවක් නෑ. හරි. එහෙමනම් දුවේ පුතේ අපි භාග පාඩම සම්බන්ධ කාරණා වලට යමු. භාගවල පුතාලා 6 පන්ති ඉඳන්ම භාග පිළිබඳව අධ්‍යයනය කරනවා. 6 පන්ති ඉඳන්ම අපිට මෙතනදී භාග හා සම්බන්ධව තියෙන පුතේ භාග සංඛ්‍යා සම්බන්ධ සුළු කිරීම පිළිබඳව තමයි විශේෂ අවධානයක් යොමු කරන්නේ. භාග සංඛ්‍යා සම්බන්ධ සුළු කිරීම වලට. මෙතනදී අපි හඳුන ගන්නවා බොඩ්මාස් තියරි එක නැත්නම් වන් බිගු එයා කියන තියරි එක. ඒ කියන්නේ පුතාලට මතක ඇති 7 පන්තියේදී අපි ඉගෙන ගන්නවා පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. මම ඒකත් මතක් කරමින් ඔබව ගෙනියන්නම් බොඩ්මාස් තියරි එකට.
හරි මම හිතන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙන්නේ නැති ඔයගලන්ට. විපුතේ ඔබට මතකද පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්මවලදී පූර්ණ සංඛ්‍යා දැන් මේ පූර්ණ සංඛ්‍යා සම්බන්ධ ගණිත කර්මවලදී අපි අනුගමනය කරපු ක්‍රියාපිළිවෙල තමයි පළමුව මේ එකතු කිරීමක් හෝ අඩු කිරීමක් තියෙනවා නම් ඒ යෙදිලා තියෙන අනුපිළිවෙලට තමයි අපි සුළු කිරීම කරේ. යෙදිලා තියෙන අනුපිළිවෙලට. උදාහරණයක් දෙක එකතු කිරීම තුන අඩු කිරීම අපි හිතමු එක කියලා. මම මේ සරල අවස්ථාවක් ගත්තේ. එතකොට අපි කරේ මෙතන ගණිත කර්ම දෙකක් තියෙනවා එකතු කිරීම අඩු කිරීම. මේ යෙදිලා තියෙන අනුපිළිවෙලට තමයි අපි ගණිත කර්ම කරේ. වමේ සිට දකුණට. එතකොට අපි කරේ 2යි 3යි මුලින්ම එකතු කරලා 5 කියලා දාලා ඒකෙන් එකක් අඩු කරා. ඒ කියන්නේ උත්තරේ 4යි. කොහොම? එකතු කිරීම අඩු කිරීම තියෙනකොට යෙදිලා තියෙන අනුපිළිවෙලට තමයි අපි සුළු කිරීම කරේ. ඒ වගේම ඔබට මතකද ගුණ කිරීම හෝ බෙදීම තියෙනකොට ගුණ කිරීම හෝ බෙදීම අපි හිතමු 4 බෙදීම 2 ගුණ කිරීම 6 කියලා. ගුණ කිරීම 2 කියලා. එතකොට අපි කරේ යෙදිලා තියෙන අනුපිළිවෙලට තමයි සුළු කරේ. බෙදීම ගුණ කිරීම කියලා තිබුණාට මෙතනදිත් අපි සම්මතය තමයි යෙදිලා තියෙන අනුපිළිවෙලට තමයි සුළු කරන්නේ. එතකොට අපි කරේ 4 2ෙන් බෙදුවා 2යි. මේ ඒ කියන්නේ පළවෙනිම මේ 2 ඊට පස්සේ ගුණ කිරීම 2 ඔබේ උත්තරේ 4යි. ඒ විදිහට ගත්තේ. ඊට පස්සේ ඔබට මතකද එකතු කිරීම හෝ අඩු කිරීම සමග ගුණ කිරීම හෝ බෙදීම තියෙනකොට ඒ කියන්නේ මේ විදිහට 5 එකතු කිරීම 4 ගුණ කිරීම 3 මේ විදිහට මෙතනදී එකතු කිරීම ගුණ කිරීම තියෙනකොට දුවේ පුතේ ප්‍රමුඛතාවය දෙන්නේ ගුණ කිරීමට. පළමුව ගුණ කිරීම කරලා තමයි දෙවනුව අපි එකතු කිරීමට යන්නේ. එතකොට ඔබේ උත්තරේ එන්නේ 5 එකතු කිරීම මේ 4 තුන ගුණ වෙලා 12යි. 12යි 5යි 17යි. ඔබේ උත්තරේ 17යි. එතකොට ගුණ කිරීමට තමයි ප්‍රමුඛතාවය දුන්නේ. තව අවස්ථාවක්. අපි හිතමු 7 ගුණ කිරීම 3 අඩු කිරීම 5. එතනදිත් අපි ප්‍රමුඛතාවය දෙන්නේ ගුණ කිරීමට. එතකොට එන්නේ 7 3ෙන් ගුණ කරා 21යි 21 අඩු කිරීම 5. ඒ කියන්නේ 16යි. මේ බෙදීමක් ආවත් එහෙම තමයි අපි කරන්නේ. දැන් අපි දුන්නේ මෙහෙම. 6 බෙදීම 3 ඊට පස්සේ එකතු කිරීම 5 ගුණ කිරීම 2 අපි එහෙම ගත්තොත් එහෙම. දැන් මෙතනදී ගුණ කිරීම සහ බෙදීම කියන අවස්ථා දෙක ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. ගුණ කිරීම බෙදීම එතන බෙදීමට තමයි මූලික තැන දෙන්නේ. බෙදීමට. එතන අපි 6 3ෙන් බෙදනවා. එතකොට 2යි. එකතු කිරීම 5 ගුණ කිරීම 2. එතකොට මෙතන එනවා 2 එකතු කිරීම 5 2කින් ගුණ කරනවා. එතකොට 10. 10යි 2යි 12යි. ඔය විදිහට ගන්න උත්තරේ. ඒ තමයි සම්මතය. ඒ තමයි සම්මතය. ඒ විදිහට ඊළඟට වරහන් සහිත අවස්ථාවක්. දැන් වරහන් සහිත අවස්ථාවක් ආවොත් ඒ වරහන තමයි මූලික තැන දෙන්නේ. වරහන තුල ඇති ගණිත කර්මය තමයි මුලින්ම කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම 5 එකතු කිරීම 4 විතර වරහන මෙතන ගුණ කිරීම 3. ගුණ කිරීම 3.
එතකොට අපි මෙතන ප්‍රමුඛතාවයේ දෙන්නේ වරහනට. ප්‍රමුඛතාවයේ වරහනට. එතකොට 5යි 4යි 9යි 9 3ෙන් ගුණ කරා. එතකොට ඔබේ උත්තරේ 27යි. මේ 5 4 ගුණ කළා එකතු කරා. තව එකක් අපි හිතමු මේ විදිහට. 4 වාරයක් 4 වාරයක් 6 අඩු කිරීම 3 බෙදීම අපි හිතමු 2 ඔය විදිහට තිබුණා. එතකොට අපි ප්‍රමුඛතාවය දෙන්නේ මේ වරහන තුල තියෙන සුළු කිරීමට. මේ වරහන තුල තියෙන සුළු කිරීම තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. එතකොට අපි පළවෙනි පීවරේ ඉන්නේ 4 මේ වරහනට පිටින් තියෙන සංඛ්‍යාවෙන් නිරූපණය වෙන්නේ පුතේ ගුණයක්. 4 ගුණයක් බව. මේ ගුණ කිරීම වෙනකොට අපිට වරහන යොදන්න පුළුවන්. ඒතර වරහන ඇතුළේ තියෙන සුළු කිරීමෙන් ලැබෙන අගය තමයි ඊළඟට 4ෙන් ගුණ වෙන්නේ. එතකොට එහෙනම් 4 ගුණ කිරීම 6න් 3ක් අඩු වෙනවා 3යි. බෙදීම 2. දැන් අපි නැවත ප්‍රමුඛතාවය දෙන්නේ ගුණ කිරීම බෙදීම ගුණ කිරීමට. 4 වරක් 3 12යි. 12 බෙදීම 2. අවසානයේ උත්තරේ 6යි නේ. ඔන්න ඔහොමයි. ඉතින් පූර්ණ සංඛ්‍යා සම්බන්ධව ගණිත කර්මවල කියේ පුතේ ඔය කියන නීති අපි ඔයාලට රීති කියලා කියන්නේ. ඔය කියන රීති වලට පදනම්ව තමයි ඔබ සුළු කිරීම කරන්නේ. ඒ ගැන ඔබට මතකයේ අවදි වුණාද කියලා තමයි මම අහන්නේ. මතක් වුණාද පුතේ? ඒ සම්බන්ධව ඕගොල්ලන්ට ඒ කියන්නේ ගණිත කර්ම එකකට වැඩි භාවිතා වෙනකොට පූර්ණ සංඛ්‍යා සම්බන්ධ වන අවස්ථාවේදී ඒ සුළු කිරීම පිළිබඳව උදාලට මතකයේ තියෙන්න ඕන. මේ අපේ විශේෂ නිර්දේශය තුල මේවා තිබුණාට එදිනදා ජීවිතයේදී ඔබ මේ දේවල් භාවිතා කරනවා. නේද? යොදන්න වෙනවා නිවැරදිව. එහෙමනම් අපි මේ දන්නා දෙයින් නොදන්නා දේ තුලට තමයි යන්න හදන්නේ. දන්නා දෙයින් අපි නොදන්නා දෙයක් හඳුනා ගන්නයි හදන්නේ. ඒක තමයි පුතා ඉගෙනීම කියන්නේ. ඉගෙනීම කියන්නේ ඒකයි. දැන් අපි දන්නා දේ නොදන්නා දෙයට යන්න හදන්නේ. මොකක්ද නොදන්නා දේ? නොදන්නා දේ තමයි මේ භාග සංඛ්‍යා සම්බන්ධ වෙලා එන ගණිත කර්මවලදී කොහොමද ප්‍රමුඛතාවයන් දෙන්නේ නැත්නම් කොහොමද සම්මතයන් කියන එක. භාග සංඛ්‍යා සම්බන්ධව සුළු කිරීම වලදී අපි භාවිතා කරන සම්මතය කුමක්ද කියන එක තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. ඔව් පුතේ මම කියලා දෙන්නම් ඔබට. අපි සම්මතයේ කොහොමද ගොඩනගන්නේ කියලා. මෙතන භාගවලදී විශේෂයෙන්ම මෙන්න මේ අල් නයන්න කියන කාරණාව යෙදෙනවා. අල් නයන්න. ඔෆ් කියන එක. අල් නයන්න. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්මවලදී අල් නයන්නේ දෙන්නේ නැහැ. මම මේ අල් නයන්න යෙදීම පිළිබඳව පොඩ්ඩක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න හදනවා. ඊට පස්සේ අපි සම්මතය හඳුනගමු. අල් නයන්න යෙදීම පිළිබඳව අපේ සාකච්ඡාව මුලට ගෙනියමු. හරි? ලියන්න මාතෘකාව භාග කියලා. දුලපතාලගේ මාතෘකාව ලියන්න භාග. භාග. ඊළඟට ලියන්න අනුමාතෘකාව අල් නයන්න භාවිතය. අල් නයන්න භාවිතය. ඔබේ අනුමාතෘකාව අල් නයන්න භාවිතය. අල් නයන්න භාවිතය. ඔව්
අපි බලමු අල්නයන භාවිතයේ පිළිබඳව. මම ඒකට සරල උදාහරණයක් ඔබත් එක්ක ගන්නම් සාකච්ඡා කරන්නම්. අපිටම මෙහෙම අපි ගත්ත දරුවනි සමන් අපි ලියන්න එපා අහගන්න සමන් තම ඉඩමෙන් හතරෙන් එකක් පුතාට පවරයි සමන් තම ඉඩමෙන් හතරෙන් එකක් පුතාට පවරයි. පුතා ඔහුට අයත් කොටසින් දෙකෙන් එකක් විකුණයි. ඔහු විකුණු කොටස මුළු ඉඩමේ කවර භාගයක්ද? ඔන්න ප්‍රශ්නේ. සමන්ට තියෙන ඉඩමක් ඒ ඉඩමෙන් හතරෙන් එකක් එයා පුතාට දෙනවා. පුතා තමන්ට ලැබුණු කොටසින් දෙකෙන් එකක් විකුණනවා. අහනවා ඔහු විකුණු කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද කියලා. පුතාලට දැන් එන අභියෝගය තමයි මුළු ඉඩමෙන්. ඒ කියන්නේ සමන් සතු තිබු මුළු ඉඩමෙන් කොච්චර කොටසක්ද විකුණුවේ කියලා. දැන් මෙයා මේ විකුණලා තියෙන්නේ තමන්ගේ කොටසින් දෙකෙන් එකක්. පුතාට ලැබුණේ සමන්ගේ ඉඩමෙන් හතරෙන් එකක්. ඔබ මේක හදන්න දක්ෂ ඇති. අපි බලමු. ඔව් කියන්නේ පුතේ. 8න් 1. 8න් 1යි. කොහොමද 8න් 1 ආවේ? 8න් 1 ඉන්නේ පුතාට අයිති 4න් 1කින් දෙකෙන් එකක් තමයි යා විකුණන්නේ. 4න් 1කින් දෙකෙන් එකක් නෙවෙයි විකුණන්නේ. අන්න අල්න යන්නේ දෙනවා. 4න් 1කින් දෙකෙන් එකක් විකුණන්නේ. එතකොට එහෙනම් එන්නේ 4න් 1 ගුණ කිරීම දෙකෙන් එක. මේ අල්න යන්නේ කියන්නේ ගුණ කිරීම. 4න් 1 ගුණ කිරීම දෙකෙන් එක. ඒ කියන්නේ දරුවනි 8න් 1යි. මේක පිළිතුරු අපිට තහවුරු කරන්න පුළුවන් රූපික නිරූපණය. ඔන්න මම දැන් රූපික නිරූපණයකට යන්න හදනවා. හොඳට බලා ගන්න. අපි රූපික නිරූපණයකට ගියොත් රූපික නිරූපණය. ඔන්න දැන් සමන් සතු ඉඩමක් තියෙනවා. මේ තමයි සමන් සතු තියෙන ඉඩම. අපි ඒක සලකන්නේ ඒකකයක් කියලා. මේ ඉඩම ඒකකයක් එකයි. එයා ඒක හරියටම හතරකට බෙදනවා. මේ විදිහට. මෙයා හරියටම හතරකට බෙදලා මේ හතරෙන් පංගුවක් තමයි එයා කාටද දෙන්නේ? පුතාට දෙනවා. මේ හතරෙන් පංගුව පුතේ එයා පුතාට දෙනවා. නේ? මේ හතරෙන් පංගුව එයා පුතාට දෙනවා. දැන් පුතා මොකද කරන්නේ? පුතා ඒකේ හරි යඩක්. ඒ කියන්නේ එයා හරියටම දෙකට බෙදලා මේ හරි යඩක් එයා විකුණනවා. ඒ කියන්නේ මේ වගේ කොටසක් උන් විකුණනවා. නේ?
මේ කොටස ඔහු විකුණනවා. නිල් පාටින් මම අඳුරු කරේ විකුණන ප්‍රමාණය. දැන් ඔබෙන් අහන්නේ මොකද එතකොට? ඔබෙන් අහන්නේ මේ විකුණුපු කොටස. ඔබෙන් අහන්නේ මේ විකුණුපු කොටස. එන්න මේ කොටස. මේ විකුණුපු කොටස මුළු ඉඩමෙන් කොච්චර භාගයක්ද කියලා යහන්නේ. මුළු ඉඩමෙන් කොච්චර භාගයක්ද කියලා. ඉතින් අපිට පේනවා අපිට මේකත් ඔය විදිහටම බෙදාගත්තොත් මේ මුළු ඉඩම බෙදෙනවා පුතේ මෙවැනි සමාන කොටස් කීයකද? මේ මුළු ඉඩම බෙදෙනවා මෙවැනි සමාන කොටස් 8කට. මේ වගේ 8කට බෙදෙනවා. 1 2 3 4 නේ 5 6 7 8කට බෙදෙනවා. ඒ කියන්නේ මුළු ඉඩම 8කට බෙදුවාම ඒ 8න් එකක් තමයි ඔව් මුළු ඉඩමේ විකුණලා තියෙන්නේ. අපිට ඒක රූපික නිරූපණය තුලත් පැහැදිලි. නමුත් අපි රූපික නිරූපණය පුතේ ගැටළු විසඳන්න යන්නේ නැහැ. පිළිතුරු තහවුරු කරගන්න පුළුවන් රූපික නිරූපණය තුල. නමුත් භාග භාවිතයේ යටතේ අපිට භාග සංඛ්‍යා සුළු කිරීම තමයි මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ. රූපික නිරූපණය තුල භාග භාවිතයක් නැහැ. භාග සංඛ්‍යා සම්බන්ධ ගණිත කර්ම යෙදීමක් නැහැ. එකවර උත්තරේ ගන්න පුළුවන්. තේරුණාද? ඔන්න ඔහොමයි. එහෙනම් මෙතන අල් නයන්න යෙදීමක් වෙනවා. ඒක තමයි මම ඕගොල්ලන්ට මේ පැහැදිලි කරේ. මේ රූපික නිරූපණය. එතකොට මෙතන මම ගත්තේ භාග භාවිතේ කියන කාරණාව. භාග භාවිතේ. ඔව්. මේ හා සම්බන්ධව දුලකතාවට යම් වූ ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න. අවස්ථාව දෙන්න. කොහොමද? දනුල ඕෂිත කතා කරන්න බලන්න. පැහැදිලිද? හරි. එහෙමද සටහන් කරගන්න බලන්න දරුවෙනි. ගාන දීලා තනියම හදන්න. Sir, කියන්න දුව. sir උත්තරේ ලියනකොට සරලමාකාරයෙන් නේද ලියන්නේ අන්තිම උත්තරේ? ඔව් සරලමාකාරයෙන් ලියන්න ඕනේ. නමුත් දැන් අතින් ඒක කියන්නේ සරලමාකාරයෙන් නේද පුතේ? ඒකක භාගයන්නේ. අවසාන පිටුර සරලමාකාරයෙන් ලියන්න ඕන.
හරිද දරුවනි? හරි සර්. හරි සර්. හරි. අපි තවදුරටත් යම් ඉදිරියට අල් නයනයේ දීම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ දැනට. අපි ගත්තොත් එහෙම දරුවනි මෙවැනි අවස්ථාවක්. කියනවා ඔබත් මාත් එක්කම ලියා ගන්න අපි අංක දෙවෙනි දෙක ටැංකියකින් 5න් 4 ටැංකියකින් 5න් 4ක් ජලයෙන් පිරී තිබුණි. ජලයෙන් පිරී තිබුණි. ඉන් ලීටර 350ක් ඉන් ලීටර 350ක් ඉන් ලීටර 350ක් පාවිච්චි කළ පසු ටැංකියේ ජලය 3න් පංගු 1ක් ඉතිරිව තිබුණි. ටැංකියකින් 5න් 4ක් ජලයෙන් පිරී තිබුණි. ඉන් ලීටර 350ක් පාවිච්චි කළ පසු ටැංකියේ ජලය 3න් 1ක් ඉතිරිව තිබුණි. එතකොට අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය පාවිච්චි කළ ජල ප්‍රමාණය මුළු ටැංකියෙන් කවර භාගයක්ද? මුළු ටැංකියෙන් කවර භාගයක්ද? මුළු ටැංකියෙන් කවර භාගයක්ද? ඉතින් ඔබට උත්තරේ දෙන්න බලන්න. මේක අල්ලා යන්නේදීම නම් නෙවෙයි. නමුත් දුවල පුතාලට බලන්න ඔබේ දැනුමෙන් දැන් මේ වෙනකොට තියෙන දැනුමෙන් ඔයගලන්ට මේ ගාන හදන්න පුළුවන්. රෝමි ඉලක්කම් අංක 1ට උත්තරේ දෙන්න බලන්න ගාන තියාගෙන. මට උත්තරේ කියන්න. ඔයගොල්ලෝ හදපු ගමන් උත්තරේ කියන්න පුතේ. කියන්න පුතේ. කීයද? 15න් 7. 15න් 7යි. තව උත්තර තියනවද?
15 7යි සර්. 15න් 7යි. කොහොමද ගත්තේ පුතේ? අල්ලා යන්න නම් යෙදුන්නේ නැහැ නේ. ටැංකියෙන් නේ ටැංකියෙන් 5න් 4ක් ජලය තියෙනවා. ලීටර 350 ප්‍රයෝජනයට ගන්නවා. දැන් ජලයේ ඉතිරි වෙලා තියෙන්නේ ටැංකියෙන් 3න් එකයි. පාවිච්චි කරන ජල ප්‍රමාණය මුළු ටැංකියේ කවර භාගයක්ද කියලා අහන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? 5න් 4ක් පිරලා තිබුණා. දැන් තියෙන්නේ 3න් එකයි. වෙනස අපි හෙව්වා. 5න් 4ෙන් 3න් එකක් අඩු කරන්න තියෙන්නේ. නේ මේ දෙකම තියෙන්නේ මුළු ටැංකියේ. එතකොට අපිට පොදු හරයකට යන්න වෙනවා 15යි. එතකොට පුතාලට පේනවා 15ට 5 වත් 3යි. 3 වරක් 5නේ 15 වෙන්නේ. එහෙනම් 4ක් ගුණ කරනවා 3ේ 3 වරක් 4 12යි. 3 15 වෙනවා 5න් ගුණ වෙනවා. එකක් 5න් ගුණ වෙනවා 5 වරක් 1 5යි. දැන් 12න් 5ක් පුතේ 7යි 15න් 7යි. ඔබේ උත්තරය 15න් 7යි. නේ 15න් 7යි. දැන් මම අහනවා රෝමිලා ක්‍රමාංක 2. රෝමිලා ක්‍රමාංක 2 ඒ තමයි රෝමිලා ක්‍රමාංක 2 අහනවා පුතේ ටැංකියේ ධාරිතාවය සොයන්න කියලා. ටැංකියේ ධාරිතාවය. ටැංකියේ ධාරිතාවය ඔබෙන් අහනවා. හොයන්න බලන්න. උත්තරේ කියන්න මට හදපු ගමන්. ලීටර් 750යි. ලීටර 750යි සර්. ලීටර් 750යි. කොහොමද ගත්තේ ගලපලා? එතනදි ගත්තේ මම හිතන්නේ ඕගොල්ලෝ මෙහෙමයි මම ඉඳ මදින්න මෙතන හදනවා. 350 7න් බෙදලා. අන්න හරි. ඒ කියන්නේ 15න් 7ක් මේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ටැංකියෙන් 15න් 7ක් කියන්නේ ලීටර් 350. 350යි. එතකොට මුළු ධාරිතාවය කියන්නේ 15න් 15ක් නේ. එතකොට මොකද කරේ? 350 බෙදනවා 7න් බෙදලා 15න් ගුණ. 7න් බෙදලා 15න් ගුණ කරලා. 7න් බෙදන්නේ 15න් එකක් හොයන්න. ඒක 15න් ගුණ කරලා. එතකොට 7 1යි 7 5යි 50යි. එතකොට එනවා 15 5 75යි. අගට බිඳුවයි. එනම් ටැංකියේ ධාරිතාවයේ දුවේ පුතේ ලීටර 750යි. කොහොමදයි? හරි ගාන. අපි තව ගැටලුවකට යමු. අපි ගත්තොත් එහෙම පුතා මෙන්න මේ වගේ ගානක්. ලියන්න සූදානම්. උපුල් මහතා ඔහුගේ මාසික වැටුප උපුල් මහතාගේ මාසික වැටුප
මාසික වටික රුපියල් 240,000ක්. ඔහු එම මුදලින් අටෙන් තුනක් ගමන් වියදම් සඳහා යෙදුවේය. ගමන් වියදම් සඳහා යෙදුවේය. ගමන් වියදම් සඳහා යෙදූ මුදල කොපමණද? ගමන් වියදම් සඳහා යෙදූ මුදල අහන්න පුතේ. කීයද පුතේ? රුපියල් 90,000යි. රුපියල් 90,000යි. එතන අල්ලයන් යෙදුණානේ. මෙතන යෙදෙන්නේ නේ මුදලින්. ඒ කියන්නේ 240,000න් 8න් 3ක්. 240,000න් 8න් 3ක්. ඒ කියන්නේ 240,000 ගුණ කිරීම 8න් 3. එතකොට පුතාලට පේනවා 8 ඒවා 1යි මෙතන 8 ඒවා 3යි 30,000යි 30,000 ඒවා 3ක්. ඒ කියන්නේ රුපියල් 90,000යි. නේ? පුතා කිව්වා හරි. රුපියල් 90,000යි. ඔව් 90,000ක් ගමන් වියදම් සඳහා යොදවලා තියෙනවා. ඔන්න ඔහොමයි. පැහැදිලි? ඉතින් දරුවනි මෙවැනි ගැටලු ඔයගලන්ට තව ඕන තරම් දෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ තේරුම් ගත්ත අල්නයන් යෙදීමේදී අල්නයන්ෙන් ප්‍රකාශ වෙන්නේ ගුණයක් බව. අල්නයන්ෙන් ප්‍රකාශ වෙන්නේ ගුණ කිරීමක්. එහෙනම් අල්නයන් වෙනුවට අපි දෙවෙනි පීවරේදී ගුණ කිරීම යොදලා තමයි අදාළ සුළු කිරීම කරන්නේ. මේ අදාළ සුළු කිරීම කරන්නේ. එහෙමනම් ඊළඟට අපි මේ භාග භාවිතයේදී ගණිත කර්ම යෙදෙන අනුපිළිවෙල අපි හඳුනගමු. මේ යෙදෙන අනුපිළිවෙල. දැන් පුතා මාතෘකාව දුලපතාලගේ මාතෘකාව වෙන්නේ භාග සංඛ්‍යා සුළු කිරීම කියන මාතෘකාව. භාග සංඛ්‍යා සුළු කිරීම. භාග සංඛ්‍යා සුළු කිරීම. ලියන්න පුතේ මාතෘකාව භාග සංඛ්‍යා සුළු කිරීම. ඒ අර්ථයෙන් ලියන්න භාග සංඛ්‍යා සුළු කිරීමේදී
භාග සංඛ්‍යා සුළු කිරීමේදී පහත සම්මතය අනුගමනය කරයි. සම්මතය අනුගමනය කරයි. පහත සම්මතය අනුගමනය කරයි. භාග සංඛ්‍යා සුළු කිරීමේදී පහත සම්මතය අනුගමනය කරයි. මොකද දරුවනි සම්මතය? සම්මතය තමයි පළමුවෙන්ම ඔයගොල්ලෝ වරහන් තුල තියෙන කොටස තමයි කරන්නේ. පළවෙනියෙන්ම වරහන් සහිත කොටස තමයි පුතේ කරන්නේ. වරහන තුල කොටස සුළු කරයි. වරහන තුල ඇති කොටස සුළු කරයි. පළවෙනිම අපි ප්‍රමුඛතාවය දෙන්නේ පුතේ බ්‍රැකට් එකට. දෙවනුව අපි කරන්නේ අල් නයන්න සම්බන්ධ කොටස. දෙවනුව අපි එන්නේ අල් නයන්න සම්බන්ධ කොටස. සම්බන්ධ කොටස. දෙවනුව අපි අල් නයන්න සම්බන්ධ කොටස ඔෆ් කියන එක, ඒ කියන්නේ ඕ අපිට. ඊට පස්සේ තුන්වෙනුව බෙදීම හා ගුණ කිරීම. බෙදීම හා ගුණ කිරීම යෙදී ඇති අනුපිළිවෙලට. යෙදී ඇති අනුපිළිවෙලට. ඒ කියන්නේ යෙදී ඇති අනුපිළිවෙල කියන්නේ පුතේ වමේ සිට දකුණට. වමේ සිට දකුණට. යෙදී ඇති අනුපිළිවෙලට අපි කරන්නේ. ඒ කියන්නේ division multiplication. division multiplication අපි ඒක මේ පහලට වොමු ගන්න. යෙදිලා තියෙන අනුපිළිවෙල dm මාරු වෙන්නත් පුළුවන්. හැබැයි ඒක අපි යෙදිලා තියෙන අනුපිළිවෙල. ඊළඟට අපි එන්නේ පුතේ එකතු කිරීම හා අඩු කිරීම යෙදී ඇති අනුපිළිවෙලට. එකතු කිරීම හා අඩු කිරීම. එකතු කිරීම සහ අඩු කිරීම. යෙදී ඇති අනුපිළිවෙලට. යෙදී ඇති අනුපිළිවෙලට ඒකත් එන්නේ වමේ සිට දකුණට. වමේ සිට දකුණට. ඒකට අපි කියන්නේ addition subtraction. ඔය විදිහට. වරහන තුල ඇති කොටස අල් නයන්න සම්බන්ධ කොටස බෙදීම හා ගුණ කිරීමේ යෙදී ඇති අනුපිළිවෙලට, එකතු කිරීම සහ අඩු කිරීමේ යෙදී ඇති අනුපිළිවෙලට ඔය විදිහට එන්නේ. ඉතින් ඕක මතක තියාගන්න පුළුවන් දුර පුතාලට මේ ආකාරයට මේ වචනයක් විදිහට මෙයාව සැලකුවොත් DOT MAS ප්‍රමාස් නැත්නම් වා වං බෙගු දරි කියලා සමහර වෙලාවට කියනවා. වං බෙගු එයා. ওই විදිහට අපිට මතක තියාගන්න වෙනවා. ඉතින් මේවා ගැටළු විසඳනකොට ඔයගොල්ලන්ට ඉතින් අමුතුවෙන් මේ වගේ වචන යොදාගෙන මේව මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. නේ? එතකොට ඔයගොල්ලන්ට මේක හොඳටම හුරු වෙනවා. හරි. සටහන් කරගන්න බලන්න. සටහන් කරගෙන ඉවරලා දැනුවත් කරන්න.
හරිද පුතේ? සටහන් කරගෙන ඉවරද? ඔව් සර්. හරි. එහෙමනම් අපි මේ කියන කාරණාව පදනම් කරගෙන දැන් අර පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම වලට වඩා වෙනස්කම් වෙන්නේ අල්ල යන්න යෙදීම පමණයි. අනිකුත් සියලු කාරණා පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම වලදී යෙදුණු විදිහම තමයි. එතනදිත් අපි වරහනට ප්‍රමුඛතාවය දුන්නේ බෙදීම ගුණ කිරීම යෙදিলা තියෙන අනුපිළිවෙලට කරේ එකතු කිරීම අඩු කිරීම යෙදিলা තියෙන අනුපිළිවෙලට කරේ නේ. මෙතන විශේෂත්වයේ තියෙන්නේ අල්ල යන්න භාවිතය. අල්ල යන්න යෙදීම පූර්ණ සංඛ්‍යාවලදී යෙදෙන්නේ නැහැ. ඒක භාගවලින් තමයි පුතේ යෙදෙන්නේ. අපි එතකොට ගත්තොත් එහෙම මෙවැනි ගැටලුවක් බලන්න ඕගොල්ලන්ට මම පළවෙනි අදියේ අවස්ථාව දෙනවා. ඊළඟට ඕගොල්ලෝ ඒකේ උත්තරය අපි සාකච්ඡා කරමු. මෙන්න මෙහෙම. තියෙනවා 2.5 බෙදීම 1.2 අල්ල යන්න 5.4. ඔබ සුළු කරන්න බලන තනියම අදල උත්තරේ කියන්න බලන්න. එකයි පහෙන් කියද? හය. හා? එකයි හයෙන් පහයි. 1.5. 1.5. චේතනද කිව්වේ? ඔව් සර්. හරි. ප්‍රමුඛතාවයේ දුන්නේ පුතා මෙතනද කොතනද? අල්ලන්න. අල්ල යන්න. ඒ අතර අපිට මේ විශ්ව සංඛ්‍යා විෂම භාග කරගන්න බැයිද? පුළුවන් සර්. පුළුවන්. එතකොට මෙතන 5න් කීයද එන්නේ? පහෙන් 12යි නේ. පහෙන් 12 එන්නේ. 5 වල 2 10යි 10ට දෙකක් එකතු වුණාම 12. ඒ බෙදීම මම අතන දෙක වෙනකොට ලියන් තියෙන එක. දෙක වෙනුවට 1. ඔව් සර්. ඒ නිසා වැරදි. මේ නම් උත්තරේ වෙනස් වෙනනේ. කලබල වෙන්න එපා. කල්පනා වෙන්න. ආ. තව එක උත්තරේ කීයද උත්තරේ? ආ? මට පැහැදිලි මදි. 2යි. ඔව් සර්. ආ බලන්න. එතකොට මෙතන 2 මේක බෙදන්න එන්නේ කීයෙන්ද? 2කින් 3යි නේ. අල්ලා යන්න ගුණ කිරීම අපි දාගමු 5න් 4. දැන් අපි මෙතන ගුණ කිරීම දැම්මා කියලා යෙදිලා තියෙන අනුපිළිවෙලට නෙවෙයි කරන්නේ. මෙතන අල්ලා යන්න වෙනුවට ගුණ කිරීම දැම්මේ ඕනනම් ඕගොල්ලන්ට මෙහෙම වරහන දාගන්න පුළුවන්. වරහන දාගත්තොත් ඒ වර්ධින තියෙන හැකියාව අඩුයි. එතකොට එන්නේ මෙතන 5න් 12 බෙදීම. මෙතන සුළු වෙනවා. දෙවරක් 1යි 4 දෙවරක් 2යි. එතකොට වෙනවා 3 වරක් 2 6යි 6 බෙදීම 5. 5න් 6. ඊට පස්සේ මෙතන 5න් 12 බෙදීම ගුණ කිරීම වෙනවා. මෙයාගේ පරස්පරය. 6න් 5. එතකොට 6ව 1යි 6ව 2යි 5ව 1යි 5ව 1යි නේද? එතකොට උත්තරේ 2යි. 2 බෙදීම 1යි කියන්නේ 2යි. ඔයගොල්ලන්ගේ උත්තරේ හරි. මේ ගුණ කිරීමේ අවස්ථාවට එක ලකුණක් ලැබෙනවා. පරස්පරය ගන්නවට එකක් ගන්න උත්තරේට එකක් එනවා ලකුණු 3ක්. ලකුණු 3ක්. ඔව් ඔන්න ඔබට තව අවස්ථාවක් කල්පනාවෙන් කරන්න. අපි ගත්තොත් එහෙම දුවේ පුතේ මේ විදිහට
වරහන 4යි 2කින් 1 අඩු කිරීම 5න් 3 වරහන වහලා ගුණ කිරීම 1යි 13න් 2 හදන්න බලන්න. කීයද පුතා? 4යි 2කින් 1 20න් 6න් 3 කීයද පුතේ? 20න් 6න් 3 20යි 6න් 3. ඔහොම. මේක තව සරල වෙනවනේ පුතා. 3ේම 1යි 3ේම 2යි 20යි 2කින් 1 එහෙමනම්. තව උත්තර? ඔන්නදී මේකද උත්තරේ? එකයි දෙකෙන් එක 1යි 2කින් 1. තව උත්තර? 2යි 13න් 2 කීයද? 2යි 13න් 2 1යි 13න් 2. එක ගැටලුවයි උත්තර 3ක් දැනට ඇවිල්ලා තියෙනවා. හ්ම්? 4යි 2කින් 1 තවත් උත්තරයක්. 4යි 2කින් 1 තවත් උත්තරයක්. ඒක මාර වෙන්නේ. දැන් මම හදන්නම්. 2යි 2කින් 1යි 2කින් 1. 2යි 2කින් 1 තවත් උත්තරයක්. 2යි 2කින් 1. ප්‍රමුඛතාවයේ වරහනට 4යි 2කින් 1 අපි විෂම භාගයක් කරොත් 2කින් දෙවරක් 4 8යි 9 2කින් 9 අඩු කිරීම 5න් 3 ගුණ කිරීම මෙතන 13න් 13 වරක් එක 13යි 13යි 2යි 15යි 13න් 15යි. ඒක විෂම භාගයක් කරා. මෙතන අපිට පොදු හරයකට යන්න වෙනවා 10. ඒතර 10ට 2 ඒවා 5යි 5 වරන් 9 45යි. 10ට 5 ඒවා 2යි දෙවරක් 3 6යි. ගුණ කිරීම 15 බෙදීම 13. 45න් 6ක් අඩුනහම දරුවනේ ඔබ දන්නවා මෙතන එන්නේ 39. 39 බෙදීම 10. ගුණ කිරීම 15 බෙදීම 13. 5න් බෙදුවාම 5 ඒවා 2යි 5 ඒවා 3යි. 13න් බෙදුවාම 13 ඒවා 1යි 13 ඒවා 3යි.
එතකොට උඩ එනවා ලවේ එනවා 3 වරක් 3 9 හර එන්නේ 2යි 9 බෙදීම 2 9 දෙකෙන් බෙදුවාම 2 වරක් 4 8යි ඉතුරු 1යි උත්තරය 4යි 2කින් 1 මේ ඔක්කොම වැරදි මට ප්‍රකාශ කරේ මොනේද ඔව් සර්. සභාය හදන්න නැති කියලා හිතනවා ඇයි අනිත්යට මොකද උනේ ඇයි මෙහෙම උනේ චේතනගේ මොකද උනේ වැරද්ද ඉස්සෙල්ලා වගේ 2ට 3ට 2 දාන්න. ඔයාලා ඇස්ටින් මං හිත ඔයාව ඇස්වාට් එක්ක යනවා හෙට වහලා නේ සඳට තමයි එක්ක යන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන ඇස් දෙකේ ඔව් කොයිද පැහැදිලි මදි සර් එයාත් උත්තරේ කිව්ව මාත් එක්ක. හරි හරි අඩුපාඩු හදාගන්න බලන්න ඉක්මනට අපි තම ගැටලුවකට යමු. අන්න සූදානම්ද? බලන්න කල්පනාවෙන් හොඳට බලාගෙන කලබල වෙන්න එපා. 1යි 5න් 2 ගුණ කිරීම 7න් 5. ඊට පස්සේ එකතු කිරීම වරහන 4න් 3 බෙදීම 2න් 1. හදන්න බලන්න. පියවර අනුකූලව හදලා උත්තරේ කියන්නේ දෙපාරක් බලලා ඉවර වෙලා එකයි දෙකෙන් තුන. 2යි 2කින් 1. 1යි 2කින් 3. 1යි දෙකෙන් තුන. 1යි 2කින් 2යි 2කින් 1. 2යි 2කින් 1. මෙතන සර් ඉන්නේ 1යි 2කින් 3. 1යි 2කින් 3. 1යි 2 1යි 2කින් 3. 2කින් 3 2කින් 3 තියන්න පුළුවන්ද? 2කින් 3 තියන්න පුළුවන්ද? 1යි 2 3ෙන් 1. 2යි 2කින් 1 සර්. 2යි 2කින් 1. ඔව් සර්. 1යි 2කින් 3 තියන්න බෑනේ. යා විෂම 2කින් 3 විෂම භාගය. 2යි 3ෙන් 1. නෑ සර් 1යි 2කින් 1යි 2කින් 1. තව එකක් 2යි 3ෙන් 1. 2යි 3ෙන් 1. එක ගැටලුවකට උත්තර 3ක් තියෙන්න පුළුවන්ද? හරි ප්‍රශ්නයක්.
මම හදන්නම් දැන් ඒක. එකයි ඔන්න එහෙමනම් බලමු. මට මෙතන ඉස්සරහට ඊට පහලින් මම හදනවා පළවෙනි පියවර පුතේ මේ වරහන ප්‍රමුඛතාවය. එතකොට පහේ පස්වරක් එක 5යි 5යි 2යි 7යි. ගුණ කිරීම මෙතන 7න් 5. ඔය විදියට. එකතු කිරීම. මෙතන 4න් 3 බෙදීම ගුණ කිරීම වෙනවා පරස්පරය ගන්නවා 1න් 2. ඊට පස්සේ මේ 4ට 7 බෙදෙනවා 5ට 5 බෙදෙනවා මෙතන එන්නේ 1යි. මෙතන ඔබට පේනවා 2ව 1යි 2ව 2යි. එතන එන්නේ උදේ 2න් 3. ඊළඟට අපි කරන්නේ 2න් 3 මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්නවා. 3 2කින් බෙදෙනවා. 3 2ව 1යි. 2යි ඉතුරු 1යි. එතකොට මෙයා එන්නේ 1යි 2කින් 1. 1 එකතු කිරීම 1යි 2කින් 1. 1 එකතු කිරීම 1යි 2කින් 1 කියන්නේ 1යි 1යි 2යි 2කින් 1 උත්තරය. උත්තරය 2යි 2කින් 1. දෙකයි දෙකෙන් එක. මොකද කියන්නේ? චේතන හරිද? හරි සර්. ඔව්. එහෙනම් අපි ශබ්ද ගමන නවත්තමු නේද? කල්පනාවෙන් මේ හිත තමයි පරිස්සමේ කල්පනාවෙන් හදන්න ඕනේ. ඔන්න ඔහොමයි. ඔගොල්ලෝ කලබල නොවි කරන්න ඕන වැඩක් මේක. මේක ඒකාන්තයෙන් භාවනාවක්. නේ? හිත සංගමේ හිත එක තැන තියාගෙන ඒ කාර්මුණක පිහිටවාගෙන කරන්න ඕන වැඩක්. ඉතින් අර වෙනත් උත්තර දෙකක් ආපු එක ගැන පොඩ්ඩක් විමසලා බලන්න කොතනද Tamanට වැටුනේ කියලා. අපි යමු තව ගැටලුවකට. ඔන්න ඊළඟ ගැටලුව ඒකත් ඔයගොල්ලෝ කල්පනාවෙන් කරන්න දෙපාරක් බලන්න. අපි ගත්තොත් එහෙම පුතේ මම ටිකක් බරපතල එකක් ගන්නවද මන් දන්නේ කමන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් වෙයි 2යි 3න් 2 අඩු කිරීම 1යි 2කින් 1 එකතු කිරීම 6න් 5 බෙදීම 1යි 3න් 2 අල්න යන්න 5න් 4 හදන්න බලන කල්පනාවෙන් හදලා උත්තරේ කියන්න දෙපාරක් බලලා සර් කීයද 1යි 2කින් 1යි ඔව් අනිත්
කොහොමද තාම හදනවා සර්. හතරෙන් එකයි දෙපාරක් බලන්න හරිද 1යි 2කින් ඉවරයි සර්. 1යි 2කින් 1යි එකයි දෙකෙන් එකයි මං හදන්න 1යි එකයි ඈ ඔව් සර් එකයි අයි බලමු ඔන්න බලන්න අවධානය යොමු කරන්න පුතේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරා 3න් 3 වරක් 2යි 6යි 6ට 2ක් 8යි දෙවරක් 1යි 2යි 2ට 1ක් 3යි මෙතන 6න් 5යි බෙදීම 3 වරක් 1 3යි 3යි 2යි 5යි අන්න යන්න ගුණ කිරීම 6න් 4යි එතකොට මෙතන එනවා පුතාලට පේනවා පොදු හරය 3 2 6 3 2 6 වුණොත් පොදු හරය කීයද ගන්න 6 3 2 6 වුණොත් 6 3 6 වෙන්නේ කීයෙන්ද ගුණ වෙන්නේ 2කින් එහෙනම් දෙවරක් 8 16යි 2 6 වෙන්නේ කීයෙන්ද ගුණ වෙන්නේ 3 වරක් 3 9යි 6 6 වෙන්නේ ඒකමයි 5යි බෙදීම මෙතන පුතේ සුළු වෙනවද ඔව් 5ට 5යි 3න් 4යි බෙදීම 3යි 3න් 4යි මෙතන කීයද 16න් 9ක් අඩු කරා 7යි 7යි 5යි 12යි බෙදීම 3න් 4යි එතකොට 6න් 12 බෙදීම කීයද වෙනවා 4න් 4 3ේම 1යි 2යි 4 2යි 4 3යි එතකොට එන්නේ 2කින් 3 3 බෙදනවා 1කින් 2යි ඉතුරු 1යි උත්තරය 1යි 2කින් මම කියන්නේ මේක භාවනාවක් කියලා. ඔබ සතු දැනුම තියෙනවා නම් ඒ දැනුම ගලප ගන්නයි මෙතන ඕනේ පුතේ. කලබල නැතුව. එතකොට හිත සංවේගයක තියෙනවා මේ අපි හැම දෙයකටම අපේ බලපාන්නේ හිත. නේ? එහෙනම් ඒ හිත එක තැන තියාගෙන කල්පනාවෙන් කරලා දෙපාරක් බලන එක තමයි වඩාම හොඳ. ඔබෙන් කිසිම වැරද්දක් ඇති නොවන ලෙස කටයුතු කරන්න බලන්න. නේද? හරි එහෙමනම් ඔන්න අපි මේක භාවිතයේ අවස්ථාවකට කියොත් එහෙම මහක භාවිතයේ සම්බන්ධ අවස්ථාවකට කියොත් අපි එක ගැටලුවක් සාකච්ඡා කරමු ඒකේ අඩුපාඩු හදාගන්න ඕනද වෙලාව ඔන්න පුතේ මම මෙතනට ගන්න ගැටලුවක් ගන්න හදනවා. මට විනාඩියක් දෙන්න ස්ක්‍රීන් එක ෂෙයා කරගන්නකම්.
උදාහරණයක් පේනවද ගැටලුව? දරුවනි ඔව් සර් ඔව් සර්. මෙන්න භාග භාවිතය සම්බන්ධ ගැටලුවක්. හදමුද අපි? ගාන ලියන්නේ. ලියලා මේ එකින් එක කොටස් කල්පනාවෙන් හදන්න බලන්න. මම මිනිත්තු මේ ගානට තියෙන්නේ මිනිත්තු 12යි. මිනිත්තු 10ක් මම දෙන්නම්. මිනිත්තු 10ක් දෙන්නම්. ගාන ලියන ගමන් හොඳට දකින්න. කියලා තියෙන දේවල් බලන්න. අදාළ සුළු කිරීම කරමින් මේ සමස්ත ගැටලුවට විසඳුමක් දෙන්න බලන්න. කල්පනාව
හරිද දරුවනි? හරි සර්. හරි මම සාකච්ඡා කරන්න පටන් ගන්නද? අනිත් අය කොහමද? හරි එහෙනම් මම පටන් ගන්නම්. මොන පුතේ මම මේ හදන්නේ පුතාලා දන්නවද? මේ තමයි 2018 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව. ඕලර් පේපර් එකේ ගැටලුව. මේ ගැටලුව අනිවාර්යයෙන්ම එන ගැටලුවක්. පහක භාවිතයේ සම්බන්ධ ගැටලුව. O level වල පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි ගාන ලෙස පහක භාවිතයේ තමයි පුතේ. දැන් අපි ගැටලුව හොඳට කියමු. ඉස්සෙල්ලා ගැටලුව තේරුම් ගමු. මිනිසෙක් තමා සතු මුදලකින් අපි දන්නේ නැහැ කොච්චරද කියලා. පහෙන් දෙකක් බිරිඳටද ඉතුරු මුදල පුතුන් තිදෙනාට සමසේ බෙදා දීමට අදහස් කළේය. ඉතුරු මුදල පුතුන් තිදෙනාට සමසේ බෙදා දීමට අදහස් කළේය. නමුත් එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් 6න් එකක් සහෝදරයාට දීමට සිදුවිය. මුලින්ම සහෝදරයාට 6න් එකක් දෙන්න වුණා. ඉතුරු වූ මුදල මුලින් අදහස් කළ ආකාරයට බෙදා දෙන ලදී. ඉතුරු මුදල මුලින් අදහස් කළ ආකාරයට බෙදා දෙන ලදී. ඉතුරු මුදල 6න් එකක් සහෝදරයාට දුන්නා. ඉතිරි වූ මුදල තමයි පුතේ මේ විදිහට බෙදන්නේ. ඔව්. ප්‍රශ්න අංක 1. බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කොපමණ භාගයක්ද? බිරිඳට ලැබූ මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කොපමණ භාගයක්ද? එතකොට ඔහු තම මුදලින් 6න් එකක් සහෝදරයාට දීමට සිදු වුණානේ. එතකොට මේ තමන් සතුව තියෙන මුදල අපිට ගන්න වෙන්නේ ඒකකයක් කියලා. ඒකෙන් 6න් එකක් අපිට අඩු කරන්න වෙනවා. එකක් කියන්නේ දුවල පුතාලා දන්නවා 6න් 6ක්. 6න් එකක් අඩු වුණාම පුතේ 6 5ක් ඉතිරි. එතකොට ඒ 6න් 5න් දෙකක් තමයි බිරිඳට දෙන්නේ. එතකොට බිරිඳට ලැබුණු කොටස
6න් 5 ගුණ කිරීම 5න් 2 එතකොට සුළු වෙනවා 5ට 5 දෙවරක් 1යි දෙවරක් 3යි බිරිඳට ලැබෙනවා මුළු මුදලින් කොච්චරද 3න් 1ක් මේක ආවද උගලන්ට ඔව් සර්. ආව ඔව් සර්. right very good 2018 O level ඊට අවුරුදු 2020 19 17 අවුරුදු 3කට එන සහෝදරයාට බිරිඳට දීමෙන් පසු සහෝදරයාට බිරිඳට දීමෙන් පසු ඔහු ළඟ ඉතිරි වූ මුදල මුලින් තිබූ මුදලින් කවර භාගයක්ද සහෝදරයාට බිරිඳට දීමෙන් පසු ඉතින් මුළු මුදල ඒකකයක් එකෙන් අඩු කරනවා අපි සහෝදරයාට දුන්න 6න් එකක් බිරිඳට දුන්න මුළු මුදලින් 3න් එකක් 6න් 1යි 3න් 1 එකතුව එතකොට ඒක අඩු කිරීම පොදු හරය ගන්නවා පුතේ 6ක් එතකොට මෙතන 1යි 6ට 3ේම 2යි එතකොට මෙතන එනවා ඒක අඩු කිරීම 6න් 3ක් එකක් කියන්නේ 6න් 6ක් ඉතුරු වෙනවා 6න් 3ක් 3ේම 1යි 3ේම 2යි උත්තරේ 2න් 1යි ඒක ආවද ඔව් සර්. ඔව් සර්. ඔගොල්ලෝ හොඳයි නේ මෙසරේ ඕලෙවල් ලියමු විනා අන්තිමට ඕලෙවල් ගණන් වලට ආවේ right දැන් තුන්වෙනි කොටස පුතේකට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40000ක් අඩු වුණා. මිනිසා ළඟ මුලින් තිබූ මුදල සොයන්න. පුතේකට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40000ක් අඩු වුණා. අපි බලමු දැන් පුතේට ලැබෙන්න තියෙන ප්‍රමාණය දැන් ඉතුරු වෙලා තියෙනවනේ දෙකෙන් එකක් එතකොට දැන් දෙකෙන් එකක් ඉතිරි වෙලා තියෙන්නේ දෙකෙන් එකක් ඒ දෙකෙන් එක ඉතිරි දෙකෙන් එක තමයි බෙදන්නේ ඉතිරි දෙකෙන් එක පුතුන් දෙදෙනාට සමසේ බෙදනවා ඔක 6න් 3 කියලා ගත්තොත් ලේසි නේද? අර විනාඩියක් දෙන්න එතකොට පුතේ ඔන්න මෙතන කියනවනේ පුතුන් දෙදෙනාට සමසේ බෙදනවා කියලා මේ පුතුන් දෙදෙනාට සමසේ බෙදන්න. එතකොට එහෙනම් දැන් මේ දෙකෙන් එක අපි බෙදනවා 3ෙන්. එතකොට එනවා දෙකෙන් එක ගුණ කිරීම 3ෙන් එක ඒ කියන්නේ 6න් එකක් පුතෙට ලැබෙනවා. 6න් එකක් පුතෙට ලැබෙනවා අර සහෝදරයාට දුන්නට පස්සේ සහෝදරයාට දෙන්නේ නැතුව ගියොත් කතාව සහෝදරයාට දෙන්නේ නැතුව ගියොත් කතාව 5න් 2ක් බිරිඳට දුන්නට පස්සේ 5න් 2ක් බිරිඳට දුන්නට පස්සේ 5න් 3ක් ඉතිරි වෙනවා ඒක තමයි 3ෙන් බෙදන්නේ එතකොට එන්නේ 5න් 3 ගුණ කිරීම 3ෙන් 1 එතකොට එන්නේ 3 5න් 1යි දැන් ওই දෙකේ වෙනස
රුපියල් 40000කින් අඩු වුණා. 6න් එකෙන් ඒ කියන්නේ 5න් එකයි 6න් එකේ වෙනස. ඒ කියන්නේ 5න් එක අඩු කිරීම 6න් එක. කීයද කියලා අපි බලමු. එතකොට මේක පොදු හරය ගන්න වෙන්නේ 30යි. 30ට 5 6යි. මෙතන 5යි 30න් එකයි. වෙනස මුළු මුදලින් 30න් එකක්. වෙනස මුළු මුදලින් 30න් එකක් කියන්නේ 30න් එක එනවා 30න් එකක් කියන්නේ රුපියල් 40000යි. 30න් එකක් කියන්නේ 40000යි. මුළු මුදල කියන්නේ 30න් 30ක්. 30න් 30ක්. 40000 ගුණ කිරීම 30. එතකොට එනවා 4 වරක් 3 12යි 120000යි. කීයද දරුවනි? රුපියල් 120000යි. 1 2 3 4 5 නෑ මෙතන බිංදු වෙනවා 1 2 3 4 5ක් එනවා 1,200,000යි උත්තරේ එන්න ඕන පුතා 1,200,000 ආවද ඔව් සර්. මේ උත්තරේ තමයි එන්නේ නේ දෙකෙන් එක තුනෙන් බෙදුවා එතකොට අපි මෙතන 6න් එක ගත්තා ඒ කියන්නේ දැන් සහෝදරයටත් දීලා ගියොත් එහෙම 6න් එකක් තමයි පුතෙට හම්බ වෙන්නේ. එතකොට සහෝදරයට දෙන්නේ නැතුව ගියොත් 5න් එකක් තමයි පුතෙට හම්බ වෙන්නේ. ඒතර වැඩි කොටසක්. වෙනස තමයි 30න් එක. 30න් එකක් තමයි 40000. එහෙනම් මුළු මුදල වෙන්නේ 30න් 30. 40000 ගුණ කිරීම 30. එතකොට එන්නේ රුපියල් 1,200,000ක් තමයි ඔහු සතුව තිබිලා තියෙන්නේ. මේ 2018 ඕලොල් ගාන භාග භාවිතේ 10 පන්තියේ දැනුම. අපි ලකුණු ප්‍රතිපාටියේ පැත්තට යමු. අඩුපාඩු හදා ගන්න තියෙනවද ඔයගොල්ලන්ට? එහෙමනම් අපි ලකුණු ප්‍රතිපාටියේ පැත්තට යන්න බලන්න. ඔන්න පුතාලට ෂෙයා වෙලාද නැහැ තාම? ඔන්න පුතේ බලන්න කොහොමද ලකුණු වෙන් කරලා තියෙන්නේ කියලා. මේ රතු පෑන ගන්න අතට. රතු පෑන අතට ගන්න හරියට ලකුණු දාගන්න. 6න් 5න් 5න් දෙකක් ගන්නවා මේ 6න් 5. 6න් 5. 6න් 5. මේ 6න් 5 ගත්තට එක ලකුණක් තියෙනවා. 6න් 5න් 5න් දෙකක් ගන්නවට එකයි උත්තරේ 3න් එකට එකයි ලකුණු 3යි. එතකොට එතන ලකුණු 3යි. ඊට පස්සේ ඔබට පේනවද මේ 6න් 5න් 6න් 5න් 3න් එකක් අඩු කරනවට. එහෙම ගන්නත් පුළුවන් නැත්නම් 6න් 1යි 3න් 1යි එකතු කරලා එතකොට එනවා 6න් 3යි ඒ කියන්නේ 2න් 1යි. මේ 2න් එකට එක ලකුණයි එකතු කරන අවස්ථාවට 1යි එකතු කරන බව පෙන්නනවට 1යි ලකුණු 3යි. ඊළඟට ඔබට පේනවද 2න් 1න් 3න් එකක් 6න් 1යි කියනවට 1යි 5න් 3න් 3න් එකක් 5න් 1යි කියනවට 1යි වෙනස 30න් එකට සමාන කරන බව පෙන්නනවට 1යි 1,200,000ට 1යි ලකුණු 4යි. ඒ අනුව 3යි 3යි 6යි 4යි ලකුණු 10යි. බලන්න දුවේ පුතේ ඔබේ ලකුණු 10 ඔබ ගත්තද කියලා. පැහැදිලි? ඔව්. අපි එමු ඒ 2018 ගැටලුව හැදුවේ.
දැන් මම ඕගොල්ලන්ව ගේනවා 2019 ගැටලුවට. සූදානම් 2019. ඕගොල්ලන්ට අපහැදිලි තැන් තිබුණොත් ඒකම ප්‍රශ්න කරලා ඒව අහගන්න ඕන. හරි? ඔන්න දැන් අපි ගැටලුව ලියමු. ඔන්න පුතේ ඔයගොල්ලෝ කියන්න මම ලියනකොටම දාන හොඳට තේරුම් ගන්න මේ 2019 ගැටලුව O level කානුවක මුළු දිගින් මුළු දිගින් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර පළමු දිනයේදී කපන ලද අතර ඉතිරි දිගෙන් හතරෙන් එකක් දෙවන දිනේදී කපන ලදී. දෙවන දිනයේදී කපන ලදී. දෙවන දිනේදී කපන ලදී. ප්‍රශ්නාංක 1 පළමු දිනේ අවසානයේදී පළමු දිනය අවසානයේදී කානුවේ මුළු දිගෙන් කොපමණ භාගයක් තවදුරටත් කැපීම සඳහා ඉතිරි වේද? තව දුරටත් කැපීම සඳහා ඉතිරි වේද? අපි හදාගෙන යන්න පුතේ. හදන්න බලන්නේ කියන්න බලන්න. මුළු දිගෙන් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේ කපන ලද අතර ඉතිරි දිගෙන් 4න් එකක් දෙවන දිනේ කපන ලදී. පළමු දිනේ අවසානයේ කානුවේ මුළු දිගෙන් කොපමණ භාගයක් තවදුරටත් කැපීම සඳහා ඉතිරි වේද? පහළවෙන් 8යි 15න් 8යි. එතකොට කොහොමද එන්නේ? එක අඩු කිරීම එක අඩු කිරීම 15න් 7. එක අඩු කිරීම 15න් 7. එතකොට එන්නේ 15න් 7ක් අඩු කරාම 15න් 8යි. නේ? ඔබේ උත්තරේ 15න් 8. එක ලකුණයි පුතා ඒ අවුරුද්දේ දීලා තියෙන්නේ ඒකට. එක ලකුණයි.
මෙන්න දෙවෙනි ප්‍රශ්නේ දෙවන දිනේදී ලියන්න දෙවන දිනේදී කානුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද? දෙවන දිනේදී කානුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද? බලන්න. පහළවෙන් දෙකක් 15න් 2යි. කියන උත්තරේ 15න් 2යි. 15න් 2යි. කොහොමද එන්නේ? 2යි. ඔව්. දෙවන දිනේ කානුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපන ලැබුවේද? ඉතිරි දිගෙන් 4න් එකක්නේ. ඉතිරි දිගෙන් 4න් එකක්. ඉතිරි දිග වෙන්නේ කීයද? 15න් 8නේ. එතකොට 15න් 8න් 4න් එකක්. කොහොමනේ? 4 ඒවා 1යි 4 ඒවා 2යි උත්තරේ 15න් 2යි පුතේ. නේ? ලකුණු එනවත් දෙකක්. ඒ තමයි මේ 4න් 1න් ಗುಣ කරන බව පෙන්වනවට එක ලකුණයි උත්තරේට එකයි. ලකුණු දෙකයි. හරි? ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ කානුවේ මුළු දිගින් ලියන්න රෝමිලකම් අංක 3 කානුවේ මුළු දිගින් තවත් මීටර 600ක තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසානයේ වන විට මුල් දින දෙක අවසානයේ වන විට කැපීමට ඉතිරි වී තිබිනි. කැපීමට ඉතිරි වී තිබුණි. කානුවේ මුළු දිග සොයන්න. කානුවේ මුළු දිග සොයන්න. කානුවේ මුළු දිගින් තවත් මීටර් 600ක දිගක් මුල් දින දෙක අවසානයේ වන විට කැපීමට ඉතිරි වී තිබුණි. කානුවේ මුළු දිග සොයන්න. මීටර් 1500යි. මීටර 1500යි.
සර 15000. 15000යි. මොකද කියන්නේ මම හදන්නද දැන්? කාණුවේ මුළු දිගෙන් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසානයේ වන විට කැපීමට ඉතිරි වී තිබුණි. කාණුවේ මුළු දිග අහන්න. එතකොට වෙන්නේ පුතේ සර් මීටර 1500. ඔව්. ඒ අපි ඉතිරි කොටස හොයාගමු. මුළු දිග 1යි එකෙන් අඩු කරනවා 15න් 7යි 15න් 2යි නේ. එතකොට එනවා එක අඩු කිරීම 15න් 9යි. ඒ කියන්නේ 15න් 6යි. මේ තමයි ඉතිරි ප්‍රමාණය. එතකොට කාණුවෙන් 15න් 6ක් කපන්න මීටර ඒ කියන්නේ කාණුවෙන් 15න් 6ක් කියන්නේ මීටර 600යි. එතකොට අපිට 15න් 15ක් ඕනේ. සර් 15න් 8යි නේද? 15න් 8යි සර්. ඔව් මෙතන 15න් අර සර් එකතු කරන දැන් 15න් 8. 15න් 7යි 15න් 2යි. 15න් 8යි 15න් නෑ 2. සර් 15න් 6යි තමයි. 15 8ක් වෙන්නේ. හරි 15න් 7ක් නේ පුතා පළවෙනි දිනේ කැපුවේ. 15න් 8 කියන්නේ පළමු දින කැපුවට පස්සේ ඉතිරි ප්‍රමාණයනේ. මේ අපි මේ දින දෙකේ කපපු ප්‍රමාණයනේ මේ ගත්තේ පුතේ. 15න් 8න් 15න් 2ක් අඩු කරාම තමයි. ඒ 15න් 8න් 15න් 2ක් අඩු කරලා හරියන්නේ නැහැ. දැන් මේ පටලව ගන්න එපා. මේ තියෙන්නේ පළමු දින කපපු ප්‍රමාණයනේ. පළමු දින 15න් 7ක ප්‍රමාණයක් කැපුවා. දෙවන දින කපපු ප්‍රමාණය තමයිනේ අපි දැන් මොහොතකට පෙර හෙව්වේ 15න් 2. එහෙනම් දවස් දෙකේ කපපු ප්‍රමාණය මේ මුළු ප්‍රමාණය 1යි එකෙන් අඩු කරා. එතකොට ඉතිරි වෙනවා 15න් 6ක්. හරිද දැන්? එතකොට ඉතිරි වෙන 15න් 6 මීටර 600යි. තවත් මීටර 600ක් කපන්න තියෙන. එහෙනම් මුළු ප්‍රමාණය බලන්න. අහන්නේ කාණුවේ මුළු දිග. එහෙනම් 600 අපි බෙදනවා 6න් ගුණ කරනවා 15න්. 6කට 600යි නම් 15කට කොච්චරද? එතකොට 1යි මෙතන 100යි. ඒ කියන්නේ 1500යි. මීටර 1500යි. ළමයික ඔබ කිලෝමීටර 1.5යි කියලා ලියන්නත් පුළුවන්. වැරදි නෑ. 1500 උත්තරේ. මෙතන ලකුණු ලැබෙනවා. මේකේ ලකුණු ලැබෙන්නේ ඔන්න බලන්න. මෙතන ලකුණු ලැබෙන්නේ මෙතන එකෙන් 15න් 7යි 15න් 2යි එකතු අඩු කරන බව පෙන්නනවට 1යි 15න් 6ට 1යි ඊළඟට 600 6න් බෙදලා 15න් ගුණ කරන බව පෙන්නනවට 1යි උත්තරේට 1යි. මෙතන ලකුණු 4ක් තියෙනවා. මෙතන ලකුණු 4ක් තියෙනවා. පැහැදිලි? ඔව් කියන්නේ. එනිසා 15න් 8න් 15න් 2ක් අඩු කරාම වැරදිද? ඔයා කියන්නේ 15න් 6ට. ඔව් ඒක හරි. 15න් 8 කියන්නේ ඉතිරි වෙච්ච ප්‍රමාණය. ඉතිරි වෙච්ච ප්‍රමාණයෙන් කපපු ප්‍රමාණය අයින් කරාම දැන් ඉතිරි වෙච්ච ප්‍රමාණය 15න් 6යි. හරි සර්. ඒක හරි. ඒක හරි. දැන් ඊළඟ කොටස. ඊළඟට කියනවා අපිට මෙන්න මෙහෙම. කාණුවේ ඉතිරි මීටර 600 කැපීමට ප්‍රොමිලක අංක 4. කාණුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ. එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදවිය යුතුද? වැඩිපුර මිනිසුන් කී දෙනෙක්
කී දෙනෙකු යෙදවිය යුතුද? වැඩිපුර මිනිසුන් කී දෙනෙකු යෙදවිය යුතුද? වැඩිපුර මිනිසුන් කී දෙනෙකු යෙදවිය යුතුද? හදන්න බලන්න. හරිද? තව දෙන්නේ තව දෙන්නෙක් සර්. කොහොමද ගත්තේ පුතේ? මීටර් 600ක් කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් ගත වෙනවා. එතකොට අපිට පුළුවන් නේද වැඩ ප්‍රමාණය ගන්න? වැඩ ප්‍රමාණය වෙන්නේ මිනිස් දින 4 ගුණ කිරීම 3. නේ මිනිස් දින 12යි. කාර්ය ප්‍රමාණය මිනිසුන් ගාන දින ගානේ ගුණ කරා. එම දිග දින දෙකකදී දින දෙකකදී කරන්න නම් අපි මේක දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ අවශ්‍ය මිනිසුන් ගණන. අවශ්‍ය මිනිසුන් ගණන වෙන්නේ එතකොට 12 දෙකෙන් බෙදුවාම 6යි. දැනට මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් අපිට ඊළඟට එන්න ඕනේ අවශ්‍ය වැඩිපුර මිනිසුන් ගණන. අවශ්‍ය වැඩිපුර මිනිසුන් ගණන වෙන්නේ 6න් 4ක් අපි අඩු කරනවා. ඉන්නවා 4 දෙනෙක් 6ක් අවශ්‍යයි. එතකොට 2යි. ඔන්න ඔහොමයි. ඔබ හරි. එතකොට මේ 4 3න් ගුණ කරන බව පෙන්නනවට 1යි. 2කින් බෙදලා 6 ගන්නවට 1යි. 2 ගන්නවට 1යි. ලකුණු 3යි. බලන්න. ඔබ ලකුණු 10න් 10 ගත්තා. 2019 ඕ ලෙවල් පේපර් එක. භාග භාවිතේ. පැහැදිලි? ඔන්න ඔහොමයි පුතේ. එහෙමනම් අද දවස දන්නේම නැහැ පැය දෙකකට කාලයක් ගත වුණා. පැය දෙකටත් වැඩි කාලයක් ගත වෙලා. අද අපි ඊටකොට භාග සංඛ්‍යා සම්බන්ධව භාවිතය පිළිබඳව තමයි සාකච්ඡා කරේ දුවල පුතාලා. එතකොට එහා සම්බන්ධව අභ්‍යාස නම් ඕගොල්ලන්ට දැන් හොඳට කරන්න පුළුවන්. අභ්‍යාස හදන්න ඉන්නේ මම නෙවෙයි. අභ්‍යාස හදන්න ඉන්නේ ඔබ. ඒ හින්දා ඒව හතපසු නොකර කරන්න ඒවයි අමහසු තැන් දෙතුන් සැරයක් උත්සාහ කරන්න පුතා. දෙතුන් සැරයක් උත්සාහ කරලා තමයි අපි ඊට පස්සේ ඊළඟ දවසේ අපි ඒව සාකච්ඡා කරන්නේ. එහෙමනම් මම හිතනවා යම් අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති බොට් මාස් පිළිබඳව ඒ පිළිබඳ නැවත බලන්න, අච්චුපොතේ සටහන හොඳට බලන්න, පෙළ පොත හොඳම යාළුවා කරගන්න. යාළුවා කවදාවත් වරදක් කරන්නේ නැහැ. ඒ හින්දා ඔබ පෙළ පොත හොඳම මිත්‍රයා කරගන්න. ඒ අනුව පොත හොඳට අධ්‍යයනය කරලා අභ්‍යාසවල ගැටලු හදන්න, නිදසුන් ගණන් හදන්න. විෂය තුල යෙදෙන්න පුතේ. ගණිතය කියන්නේ පාඩම් කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. ගණිතය තව කෙනෙක් ලව්වා ඔබට අපිට දෙන්න බෑ නේ. ඒක ඔබ විසින්ම කළ යුතු දෙයක්. ඔබ විසින්ම අරමුණකට අනුව කැපකිරීම කරන්න ඕන දෙයක්. ඒ හින්දා මම හිතනවා ඔයගොල්ලෝ දක්ෂයි. ඔයගොල්ලෝ මේ වැඩේ කරයි. එහෙනම් මම ඔබට පවරනවා ඒ පාඩමේ සීලම අභ්‍යාස හදන්න කියලා. එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු. මම ඊළඟ දවසේ මුල ගැහෙන්න ඔබ හැමෝටම සුබ රාත්‍රියක්. අයිබෝවන්.
Good night, sir. බරාත්‍රයක් Thank you, sir. Good night, sir. Thank you, sir.